අපේ නායක මාහිම්පාණන් වහන්සේලා ප්‍රධාන පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ඉතින් අපේ පූජනීය මාංකඩ සුදස්සන සාම්ද්‍රයන් වහන්සේගෙන් ඉතින් අද දවසේ අපේ පූජනීය මහා සංඝරත්නයට ඉතින් වැඩි අවස්ථාවක් ලබා ගැනීම වෙනුවෙන් වැඩි කාල වේලාවක් නොගෙන ඉතින් අපේ හාමුදුරන් වහන්සේ මේ වැඩසටහන ආරම්භ කරන්නට පුණහන්සේට ආරාධනා කරනවා. ඉතින් මුලින්ම සිහිපත් කළ පරිදි ශ්‍රී රෝහණ පාර්ශ්වයේ රජරට වනවාස සංඝ සභාවේ සංකල්පයකට අනුව ලබනෝරු කන්දාරණ්‍ය සේනාසනයේ මගින් මෙහෙයවන ලබන ආලෝක උදපාදී ධර්ම විනයේ ප්‍රත්‍යවලෝකන මහනුවර වැඩසටහනයි අද පිපිම්බරොස් උද්‍යානයේ වජිරාරාම විහාරස්ථානයේ සංවිධානයෙන් මේ සිද්ධ කරන්නේ. ඉතින් මේ සඳහා අද මේ ධර්ම විනයේ ප්‍රත්‍යවලෝකන වැඩසටහනෙහි අද දවසේ සිද්ධ කෙරෙන වැඩසටහන මෙහෙයවීම සඳහා වැඩම කොට වදාළ අපේ ලබනෝරු කන්දාරණ්‍ය සේනාසනයේ අපේ පූජනීය මාංකඩවල සුදස්සන සාම්ද්‍රයන් වහන්සේ ඉතින් අපේ පූජනීය සංගරුවන බොහෝම හොඳින් දන්නා හඳුනන විශේෂයෙන්ම අපේ ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ගෞරවයට සම්බාහනාට පාත්‍රන ඉතාම වටිනා සාම්ද්‍රයන් වහන්සේ නමක් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අපේ හාමුදුරන් වහන්සේ බොහෝම ගැඹුරින් අධ්‍යයනය කරලා පෙළ අටුවා ටීකා ආදී ඒ සියලුම ඒ ඉගැන්වීම් බොහොම හොඳට අධ්‍යයනය කරලා තංගේ පිළිබඳව මහා පුදුම දැනුම් සම්භාරයක් තිබෙන ඊටාම වටිනා සාම්ප්‍රදාන වහන්සේ නමක්. උන්වහන්සේගේ දේශනාවන් අහන්නට අපේ පූජනීය සංඝරුවනත් ඒ වගේම අපේ සදහවත් පින්තුණුත් ලොකු උනන්දුවක් ඒ වගේම ලොකු ලැබියාවක් මේ පිළිබඳව දක්වනවා. ඉතින් ඒ නිසා අපේ මේ වෙලාවේ අපේ පූජනීය මාංකඩවල සුදස්සන අපේ ස්වාමීන් වහන්සේට අප ආරාධනා කරනවා. අපේ පූජනීය මහා සංඝරුවන වෙනුවෙන් ඒ සිද්ධ කරන ආලෝකෝදපාදී ධර්ම විනයේ ඒ වැඩසටහනෙහි අපේ හාමුදුරන් වහන්සේ බෞද්ධ දර්ශනය පිළිබඳව දේශනා හා සාකච්ඡාවන් මුල් කරගෙන සිදු කරන මේ වැඩසටහන සිද්ධ කර හැටියට ඉතින් අපේ පූජනීය මහා සංඝරත්නයන් අපේ ඉල්ලීමක් කරනවා. ඉතින් අපේ වැඩසටහනේදී ඉතින් අපේ හාමුදුරන් වහන්සේගෙන් ඒ උපරිම ප්‍රයෝජනය ගන්නා ලෙසත් ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේලා ළඟ තිබෙන ජංගම දුරකථන ඒ දේවල් තිබෙනවා නම් ඒවා ක්‍රියාවීරහිත කරලා විසන්ධි කරන හැටියටත් අප බොහෝම ගෞරවයෙන් යුක්ත වෙලීමක් කරනවා. ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේගෙන් අපේ ස්වාමීන් වහන්සේලාට පුළුවන්කම ලැබෙනවා ධර්ම ගැටලු පිළිබඳව හාමුදුරන් වහන්සේලා තුළ තිබෙනවා නම් ඒවා යොමු කරලා මේ පෙට්ටියට දාන්න. ඉතින් අපේ හාමුදුරන් වහන්සේවට ධර්මානුකූල මේ විවරණයේ ඒ අර්ථකථනයන් සිදු කරනවා. ඉතින් ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේට අපි ආශිර්වාද කරමින් අපේ සදස්සර හාමුදුරුවෝ තින් තරමක් මදක් අසනීපෙන් පසුවන්නේ. ඊ타මත් වමනාවෙන් ඊ타මත් ඕනකමින් මේ දේශනා කරන දහම් කරුණු ටික ශ්‍රවණය කරන්න කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ අතීතයේදීත් බුදුරජාණන් වහන්සේලා ඕන තරම් ලෝකෙ පහළ වුණා. අනිත් ආත්ම භාවයන් පැත්තකින් තැබේවා ඒ ශාසනවල බොහෝ සෙයින් අපි මනුස්ස ආත්ම භාවයන්ම ලබලත් ඉන්නට ඇති. ඒත් ඒ එකම බුද්ධ ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා අපි හැම දිනෙකම මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්‍රෝ සංසාරේ ඒ මේ අත දුවනවා සැරිසරනවා. ඉතින් මේ සංසාර ගමන අපිට නතර කරගන්න පුළුවන් වෙන්නේ
ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය අවබෝධ වුණොත් අවබෝධ කරගත්තොත් ඒ ධර්මය අවබෝධ වෙන්න නම් අවබෝධ කරගන්න නම් ඒ සද්ධර්මය ඉතා ආදරෙන් පරිශීලනය කරන්න ඕනේ. ඉතා සෙනෙහසින් පරිශීලනය කරන්නට ඕනේ. එහි ප්‍රථම අංගය තමයි යම් දහමක් ඇහෙනකොට හිත මෙහි දුවන්නට නොදී ඉතාමත් ඕනේ කමෙන් ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරන බව පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ දීර්ඝ සංසාරේ කෙලවරක් පෙනෙන්නේ නැති බව අන්නමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දාවතං සංසරිතං මමංචේව තුම්හා කංච. මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ, පණවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කලක් සසර මේ අත දිව්ව සිරිසිරුවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම මේ සසර නිකම්ම දිව්ව සිරිසිරුවනන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ කිරි කළ ප්‍රව් ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළොත් සතර මහා සාගර ජලයට වැඩි. ඒ වගේම තමන්ගේ ආදරණීය පියා සහෝදරයා සහෝදරි ඥාති හිතයිසින් මරුණු වෙලාවේ ඒ දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම මේ දීර්ඝ සංසාරේ එනකොට තමන් තිරිසන් ආත්ම භාවවල ඉපදුණු වෙලාවේදී මස් පිනිස පෙන්වුවා. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ දීර්ඝ සංසාරෙදී ඕනතරම් තියෙන්න තිය ආත්ම භාවයන් ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපිලා ජීවිතය අවසන් වෙච්ච ඕනතරම් ආත්ම භාවයන් තියෙන්න ඇති අත්පය හතරම නැතුව පිලෙක් වෙලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඕනතරම් තියෙන්න ඇති රෝගී වෙලා ගිලන් වෙලා තමන්ගේ මල මුත්‍ර ගොඩේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඒ ස්වාමීන් වහන්සේ භවයෙන් වැහිලා නිසා අපිට පේන්නේ භවයෙන් වැහිලා අපිට නොපෙනුනත් භවය තුල මෙබඳු දුකක් භවය තුල ඉන්න සත්වය මෙබඳු දුකක් විඳින නිසා ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. සසර අනුරාග්‍ර බව විඳි දුක්වල කෙලවරක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුගතෝ ශාස්ත්‍රඥ වහන්සේ නැවත මෙහෙම දේශනා කරනවා. මහණෙනි පටිච්ච සමුප්පාද ධර්මය දන්නා වූ සුතවත ආර්ය ශ්‍රාවකෙක් ඇරෙන්න අනිත් කවුරුවත් මගේ මේ වචනේ විශ්වාස කරන්නේ නැහැ කියලා. අඬපු කඳුළු මොහොත ජලයට වඩා වැඩි කිව්වහම අපිට හිතෙන්නේ මේ අති වර්ණනාවක් ටිකක් බර කළා පෙන්වන්න හදනවා, බය කරන්න හදනවා කියලා. ස්වාමීන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ අදහන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ
තව කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නටවත් බොරුවක් කියන වැරදි වචනයක් කියන කෙනෙක් නන් නෙවෙයි. සසර මෙච්චර දුක්සහගත නිසාමයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ. නමුත් ඒ නොපෙනෙන අතීතයේ පැත්තකින් තබන්න අපි හැම කෙනෙකුම උපන්න එක ජීවිතයක් ගන්න, එක ජීවිතයකට යොමු වෙන්න. සෝමනන්ත සාදුනාදයක් පවත්වමුද අපි? ටිකක් හයියෙන් සාදුනාදයක් පවත්වමු. හොඳයි. ස්වාමීන් වහන්සේ බොහෝම ජීවිතයකට කල්පාන්තර ගන්නක් දුක් විඳ අපේ ජීවිතයකට ඊටමත් සැනසෙල්ලක් ලබා ගන්න වටිනා දහම් කොටස් ටිකක් අහගන්න පුළුවන්. ඒ නිසා වඩාත් අවදි බවින් ඉන්න කියන එක නැවතත් මතක් කරනවා. ස්වාමීන් වහන්සේ අපි උපන්න එකම එක ජීවිතයක් ගමු. මොහොතේ වතුර ගොඩාක් තියෙනවා. එක වතුර දෝතක් අරගෙන බීලා බැලුවහම අපිට තේරෙනවා වතුර ලුණු රහයි කියලා. ඒ වතුර දෝත අපිට මිම්මක් වෙනවා අනන්ත අපරිමාණ ජල සාගරයේම මැනගන්න. අවශ්‍ය නැහැ මොහොතේ මැදින් හෝ අගින් හෝ කෙරෝලෙන් නැවත බීලා බලන්න. ඔක්කොම වතුර ලුණු රහයි කියලා මනින්න එක වතුර දෝත ඇති. ඒ වගේ නුවණක් තියෙන බුද්ධිමත් සත්පුරුෂයෙකුට එක ජීවිතයක් ඇති පින්වතුනි අනන්ත අපරිමාණ සංසාර සාගරයම මැනගන්න. එක ජීවිතයක් හොඳට අධ්‍යයනය කළාම උපන්න උපදින හැම ජීවිතයකම මේ කතාව නේද තියෙන්නේ කියන එක Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ ජීවිතයට යොමු වෙලා බලන්න. අපි උපන්නහම අහසින් වැටෙන්නේ නැහැ. අපිට ඉන්නවා අම්මා කෙනෙක්, අපිට ඉන්නවා තාත්තා කෙනෙක්. සමහර අවස්ථාවක සමහර විටක ඒ අපිට ඥාති වෙච්ච සහෝදරයෝ ඉන්න පුළුවන්, සහෝදරියෝ ඉන්න පුළුවන්. ඒකම ඥාති හිතයිසින් හම්බ වෙනවා. ඒ සියලු දෙනාම තමන්ගෙන් වෙන් වෙලා හෝ තමන් ඒ අයගෙන් වෙන්වීමේ දුක අත්විඳින්න වෙනවාමයි. එබඳු දවසක්, එබඳු වෙලාවක් එනවාමයි. එහෙනම් හැම ජීවිතයකම මේ සිද්ධිය එහෙමමයි කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. උපන්න හැම ජීවිතයකම කායික මානසික දුක් විඳින්න වෙනවා නම්, සාපිපාසාවන් ඇති වෙනවා නම්, උපදින හැම ජීවිතයකම කතාව මේකයි කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යථාර්ථ වශයෙන් පවතින සැබෑ වූ ධර්මතාවයක් කියන එක අපේ මේ ජීවිතය දිහා බැලුවාම පෙනෙනවා. ඒකත් පැත්තකින් තියන්න. එකම එක කාරණාවක් ඊට පස්සේ මතු කළ සිහිපත් කළා ගන්න. ඇයි අපි ජීවත් වෙන්නේ කියන කාරණාව. අපි ජීවිතේ පුරාවටම කරන්නේ මොකක්ද කියන කාරණාව. අපි හොයන්නේ මොනවද කියන කාරණාව පොඩ්ඩක් සිහිපත් කළොත්, පින්වත් ස්වාමීන් වහන්සේ ඊටමත් හොඳට ගවේෂණය කළොත්, විමර්ශනය කළොත් අපිට පෙනෙනවා ශාන්තිය කියන එක. අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ අපේ ජීවිතවල තියෙන දුක අයින් කරන්න. අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ
අපේ ජීවිතයේ සැප සතුට දෙක ළඟා කරගන්න. පැවිදි වෙච්ච අපි විතරක් නෙමෙයි. මිනිස්සු වෙච්ච අය විතරක් නෙවෙයි. යටින් අවීචයේ පටන් උඩින් භවග්‍රේ දක්වා හාත්පස අනන්ත අපරිමාණ සක්වලවල් වල සිටින සියලුම සත්‍යයන්ගේ එකම බලාපොරොත්තුව එකම අභිප්‍රාය දුක ජීවිතෙන් අයින් කළා සැප සතුට ජීවිතයට ළඟා කරගන්න එක. ජීවිතයක දුක අයින් කළ සැප සතුට ළඟා කරගන්න උත්සාහයක යෙදෙන ලෝකයේ තුල සැබෑවටම ජීවිතයක දුක එන්නේ කොතනින්ද? සැප එන්නේ කොතනින්ද? දුක අයින් කරන්නේ කොහොමද? සැප ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව කිසිම කෙනෙක් හොයලා නෙමෙයි, කිසිම කෙනෙක් බලලා නෙමෙයි ජීවිතයක දුක අයින් කරන්න, ජීවිතයට සැප සතුට ළඟා කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය වෙලා තියෙනවා මුළු ජීවිතේ පුරාවටම දුක අයින් කරගන්න වෙහෙසුණාට, මුළු ජීවිතේ පුරාවටම සැප සතුට ගන්න උත්සාහවත් වුණාට ඒ කාරණා දෙක ජීවිතයට අත්පත් කරගන්න බැරි වෙච්ච බව මුළු ලෝකයේ තුලම विद्यमान වන ධර්මතාවයක්. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයේම හරියට පළඟැටිය වගේ කියලා. පළඟැටියෙක් වගේ සතෙක් දිහා බලන්න. පහන් දැල්ලට ගොඩාක් කැමති, ආසයි. තමන් කැමති දේ, තමන් ආස කරන දේ නොලැබුණොත් මොකද වෙන්නේ? හිතට දුකක්, හිතට වෙහෙසක්, අපහසුවක්. ඒ පුංචි දුක, පුංචි වෙහෙස, පුංචි අපහසුව සංසිඳවා ගන්න. පහන් දැල්ල නොලැබීම නිසා ඇතිවෙන හිතේ දුක සංසිඳවා ගන්න, දුක නැති කරගන්න එයා දන්නේ මොකක්ද? පහන් දැල්ලට පණින එක. එයා දුකට කරන ප්‍රතිකර්මයක්. පහන් දැල්ල නොලැබීම නිසා යම් හිතේ දුකක් ඇති වෙනවා නම් ඒ දුක නැති කරගන්න පහන් දැල්ලට පණිනවා. පින්වත් ස්වාමීන් වහන්සේ ගින්න කියන්නේ පවිතු ස්පර්ශයක් තියෙන ධර්මතාවයක්. පහන් දැල්ලට පැන්නට පස්සේ පිච්චෙනවා, දුක එනවා. හිතේ දුක නැති කරගන්න කියලා කරපු දෙයින් කයේ දුක උපදවා ගන්නවා. නමුත් මේ සතා මොනතරම් මෝඩද කියනවා නම් පහන් දැල්ලට පයින්නවා, පැනලා පිච්චෙනවා. ටිකක් හරි පණ තිබුණොත් යමක්ද දුක, යමකින්ද දුක ආවේ ඒ පහන් දැල්ලටම ආපහු තණ්හා කරනවා. එයා හිතන්නේ තමන් කැමති පහන් දැල්ල අනිකක්, දුක ආවේ අනිකකින් කියලා. දුක කියන්නේ පහන් දැල්ල, පහන් දැල්ල කියන්නේ දුක කියන එක යාට තේරෙන්නේ නැහැ. දුක උපදින තැන දුක නැතිවීම බලාපොරොත්තුෙන් දුකට පනින පළඟැටියගේ දුක හේතු සහිතයි ස්වාමීන් වහන්සේ. මැරෙනකම මේ සතා කරන්නේ දුක නැති කරගන්න ඕනේ කියන අදහසින් දුකට පයින් එක, පහන් දැල්ලට පනින එක. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකයම දැක්කා පළඟැටියෝ වගේ කියලා. අදිපාති කියලා සූත්‍රයක් තියෙයි. අන්නේ සූත්‍රයේ තියෙන මේ පළඟැටි කතාව. ඉතින් මෙන්න මේ මුළු ලෝකයම කරන්නේ දුක නැති කරන්න කියලා
තව දුකක් උපදවා ගන්නවා. Taman දුක නැති කරන්න කියලා ගත්ත දේ දුකට හේතුවක් කියන එක දුක ඇති කරන්න තව මුල් වෙන ධර්මතාවයක් කියන එක මේ ලෝකෙට පේන්නේ නැහැ. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරයි මේ ලෝකේ මේ වැරද්ද දැක්කේ. මේ ලෝකයා දුක නැති කරන්න කියලා කරන හැම දෙයකින්ම නැවත නැවත දුක උපදිනවා මිසක දුක නැති වෙන්නේ නැහැ. ගින්නක් නිවන්න කියන අදහසයි තියෙන්නේ. නිවන අදහස ඇතුව වුණත් ගින්නට දාන්නේ පිදුරු නම් අදහස නිවන අදහසක් වුණත් ඒක ඇවිලෙනවා මිසක නිවෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා දුක නැති කරන්න කියන අදහසින් මේ ලෝකයා කටයුතු කළත් කරන දෙයින් නැවත නැවත දුක උපදිනවා නම් මේ ලෝකයා දුක දන්නේ දුකේ ඇතිවීම දන්නේත් නැහැ නැතිවීම දන්නේත් නැහැ නැති කරන තැන මඟ දන්නේත් නැහැ. මම මේ ලෝකයට දුක කියලා දෙනවා නම් දුක ඇති වෙච්ච හේතුව කියලා දෙනවා නම් දුක නැති තැන කියලා දෙනවා නම් දුක නැති කරන මඟ කියලා දෙනවා නම් හොඳයි කියන අදහසින්මයි බෝධි සම්භාර ධර්ම පුරලා මේ ලෝකේ යතහ භූත ස්වභාවය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. ඒ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ලෝකේ මෝඩකම. ඒ මෝඩකම තුල දුක නැති කරන්න නැවත නැවත දුක උපද්දමින් කටයුතු කරන අහිංසක ලෝකේ දැක්ක බුදුරජාණන් වහන්සේ. දැකලා අනුකම්පාවෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකයේ තුල නිවැරදිව ජීවිතයකින් දුක අයින් කරගන්න හැටි, නිවැරදිව ජීවිතයකට සැපසැනසෙල ළඟා කරගන්න හැටි පෙන්වා වදාලා. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නියම විදිහට ලෝකේ පවතින යථාභූත ස්වභාවය ඇත්ත ස්වභාවය පෙන්නලා ඒ පෙන්නන ධර්මතාවයේ ලෝකෙ තුල ඉතුරු කළ පිරිනුවම් පෑවා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේ එක කාරණාවක් මතක තබා ගන්නට ඕනේ. අවිද්‍යාව නැමැති වැස්ම තුල දුවන ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකයේ තුල කිසිවෙකුට බෑ කරන දේ නැවත දුකක් ඇති වෙන විදිහට නොකර ඉන්න. ලෝකයේ තුල කරන හැම දෙයක්ම දුක නැති කරන්න කියලා දුකට හේතුවක්මයි වෙන්නේ. ඒ වැරද්ද බුදුරජාණන් වහන්සේ දැක්කේ, ඒ වැරද්ද අවබෝධ කළේ, ඒ වැරද්ද නිවැරදි කරන්න මඟ කිව්වේ නිකන් නෙවෙයි. පින්වත් ස්වාමීන් වහන්සේ එදා අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ මේ දීර්ඝ සංසාරික පාරමී ධර්ම පුරාගෙන එද්දී මොහුකුරා ගිය පාරමිතා ඇතුව දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ සුමේද කියලා තාපසයෙක් වෙලා උපන්නා. එදා තිබුණා පින්වත් ස්වාමීන් වහන්සේ හතර පද ගාථාවක් අහලා නිවන් දකින්න තරම් හේතු සම්පත්තිය තුමේද තාපසතුමාට. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙච්ච අවස්ථාවේදී සුමේද තාපසතුමා තමන්ට අවවාද කරගන්නවලු කුසගින්නේ ඉන්න
දරුවෝ ටිකක් කුසගින්නේ ඉද්දී තනියම ආහාර වළඳන මවක් වගේ මේ අහිංසක ලෝකයා දුක දන්නේ නැතුව දුකේම වැටිලා ඉද්දී මං කොහොමද තනියම නිවන් පුරට යන්නේ දුකෙන් මිදෙන්නේ? ඒ වගේම මහා සාගරයක වැටිලා මේ ගිලෙන්න හදන මිනිස්සු ඉද්දී මං කොහොමද හිස් නැවකින් තනියම ඈතර වෙන කපිතාන් කෙනෙක් වගේ නැව් කපිටෙක් වගේ තනියම නිවන් පුරට යන්නේ? මේ වගේ ගොඩාක් Tamanට අවවාද කරගෙන සුමේද ඔබ තනියම නිවන් දකින්න එපා. මේ අඬමින් වැළපෙමින් යන අහිංසක සත්‍යෝ එක්කෙනෙක් හරි සසරෙන් එතර කරවලම තමනුත් එතර වෙන්න කියලා Tamanටම අවවාද කරගත්තලු. පින්වත් ස්වාමීන් වහන්සේ එදා අතටපත් නිවන්පත අතහැරලා මේ ගෝර බීරෝ සසර සයුරට ඒ බෝසතාණන් වහන්සේ පැන්නේ මේ බණ කියන බණහන අපි ඔබ වහන්සේලා නිසායි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ දීර්ඝ සංසාරේ එන බෝසතාණන් වහන්සේගේ ජීවිතය ඒ තරම් මිහිරි වුණේ නැහැ. ඒ තරම් සැපදායක වුණේ නැහැ. ඒ ජීවිතය ඊටමත් කූරු කටුකු තියුණු දුක් වේදනාවන් විඳින්න උනා පාරමිතා ධර්ම පුරා ගන්න. එහෙම දුක් විඳි පින්වත් ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ තියෙන දුක අයින් කරන්නයි පින්වත් ස්වාමීන් වහන්සේ ඊටම සුඛ විහරණයෙන් ජීවිතේ වටා ගෙතිච්ච සැප තමන්ගේ ජීවිතින් අයින් කළා ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හොයන සැප ඔබ වහන්සේට ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමකගේ ජීවිතය දිහා ගත්තොත් සමහර තැන් තියෙනවා හදවත කම්පා වෙන. හිමාල කැලේ ඊටමත් ප්‍රිය සම්පන්න සර්වාංගෙම දවල සුදු පාට සද්වර්ණ රශ්මී විහිදෙන දල ඇති ඡද්දන්ත නම් හස්ති රාජෙක් වෙලා උපන්න වෙලාවේදී මේ ලෝකෙ කිසිවෙක් නොකරන දෙයක් තිරසංගත සතෙක් වෙලා කළා. ඒ ශවනක් ගන රැස් විහිදෙන දල සියතින් කපල සෝනුත්තර නැමැති වැද්දට දන් දුන්න ස්වාමීන් වහන්සේ සර්වතතා ඥානයේ නැමැති දල ලබාගෙන ඔබ වහන්සේගේ ඇස් දෙක පාදලා දෙන්න. බොහෝ දිනක් වෙනවි කෙනා වයිලක් උනේ ජීවිතයකට. එදා සාන්තිවාදී තාපස වෙලා උපන්න කාලේ අතපය කෑලි වලට කපද්දී කූරු කටුකු තියුණු දුක් වේදනාවන් විඳි ස්වාමීන් වහන්සේ. එහෙම දුක් වේදනාවන් විඳලා ශාන්ති පාරමිතාව පිරුවේ මේ බණ කියන බණහන ඔබවත් මාවත් සංසාර දුකින් එතර කරවන්නයි ස්වාමීන් වහන්සේ. තමන්ගේ ප්‍රියමනාප දරුවෝ දෙන්නා හිතේ පිය සෙනෙහස තිබුණත් දරු සෙනෙහස තිබුණත් ඒ හැඟීම් යටපත් කරගෙන ඉවසගෙන ජෝතක බමුණට දන් දුන්නේ ස්වාමීන් වහන්සේ. දරුවෝ වෙච්ච ඔබ වහන්සේව මේ සසර දුකින් එතර කරවන්නයි ස්වාමීන් වහන්සේ. සීලව නාගරාජ කාලයේදී නාරජ කෙනෙක් වෙලා බුදුරජාණන් වහන්සේ උපන්න කාලේ ඒ නාරජුරවන්ට පුළුවන්කම තිබුණා
එක හුස්ම පාරකින් යොදුන් ගණනක් අලු කරන්න ඒ තරම් තේජසක් තිබුණා. ඒ තරම් තේජසක් තිබුණු සීලව නාගයා කූරු කටුකු තියුණු උල්වලින් අනිද්දී රැහන් වලින් බඳිද්දී නොයෙක් තාඩන පීඩන කරද්දී ඔක්කොම ඉවසගෙන සීලේ පුරුදු කළේ දුස්සීල බවෙන් ඔබ වහන්සේවත් මාවත් මුදව ගන්නයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ තරම් බෝසත් කාලේ පාරමී පිරුවේ නිකන් නෙමෙයි. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකොන්තෝ ජාලමුත්තෝ අප්පෝ සග්ගාය ගච්ඡති. මේ ලෝකයා ඇත්ත ඇති හැටි නොදැකීමෙන් අන්ධයි. අන්ධ භූතෝ අයං ලෝකෝ මේ ලෝකයේ ඇත්ත ඇති හැටි නොදැකීමෙන් අන්ධයි කියලා දැක්කා. අන්නේ අන්ධ භාවයෙන් මුදවන්නයි, අන්ධ භාවයෙන් මුදවල ජීවිතයට රැකවරණයක් ලබා දෙන්නයි, සැනසෙල්ලක් ලබා දෙන්නයි. ඒ තරම් දුක් විඳලා පාරමී ධර්ම පුරලයි ස්වාමීන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමන් වහන්සේට හැකි ආකාරයකින් මේ අහිංසක ලෝකයේ ඇස් තුල කඳුළු නිවමින් සද්ධර්මයේ දේශනා කළා. බොහෝ දෙනෙකුගේ ජීවිත දුකෙන් මිදෙව්වා. බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ශාන්තිය අත් කළා දුන්නා. ඒ විදිහට කටයුතු කරලා මේ සද්ධර්මයේ නැමැති දඬු යට පහන ලෝකයට තබලා පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරමින් ලෝකයේ තුල පවත්වලා මම මේ දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට අහිංසක ලෝකයා සතර දුකින් මුදවන්න මේ සද්ධර්මයෙන් නැත් දඬු යට පහනේ ආලෝකයෙන් අහිංසක ලෝකයාගේ අවිද්‍යා අන්ධකාරය දුරු කරන්න කියන පණිවිඩය තබලා සංඝ රත්නයට බාර දීලා පිරිනුවම් පාවදාල ස්වාමීන් වහන්සේ ශාසනය ගැන සැබවින්ම කැක්කුමක් තිබුණ, ශාසනය ගැන සැබවින්ම හැඟීමක් තිබුණ, ජීවිතයේ Tamanට ලොකුුනේ නැති ධර්මයේම ලොකු වෙච්ච, ජීවිතයේ Tamanට ප්‍රධානුනේ නැති ධර්මයේම ප්‍රධාන වෙච්ච බුදුහාමුදුරන්ගේ ගුණ වටහාගත් ගෞරවනීය මහා සංඝ රත්නය අතීතයේ හිටිය. තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් තමන්ද ජීවිතය ආලෝකමත් කරගනිමින් අහිංසක ලෝකයාගේ සසර දුක්ගින් නිවන සද්ධර්මය දේශනා කළා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ශාසනය විනාශ වෙන්න ආපු කාලවකවානු වලදී බෙම්නිටිය සාය වගේ කාලවලදී පෙන්නනවා කන්න බොන්න නැති කාලේ බොහෝ සෙයින් ස්වාමීන් වහන්සේලා මේ ශාසනය අතහැරලා යද්දී එතකොට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙලා තිබුණෙත් නැහැ. මුඛ පරම්පරාවෙන් අරගෙන එද්දී පෙළදහම අතහැරෙයි කියලා මහවැලි ගඟේ වැලි කොට්ට ගහලා වැලි කොට්ට උඩ ඔළුව තියාගෙන අනිත් කෙනාගේ කනට මුමුණමින් මේ ධර්මයේ අරගෙන ආපු බව ධර්මයේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. තමන්ගේ ජීවිතයට වඩා කැපකිරීමකින් ධර්මයේ රැක්කා ස්වාමීන් වහන්සේ. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් මෙතෙන්ට මේ ශාසනය එනකන් ගෙනල්ලා දීලා තියෙනවා. නමුත් අවාසනාවක් අද දවසේ අන්ධකාරයෙන් ඉන්න ලෝකයාගේ අන්ධකාරය අයින් කරන්නේ කොහොමද? අපි අන්ධකාරයක ඉඳගෙන S2 වැහිච්ච ලෝකයාගේ S2
පාදන්නේ කොහොමද අපි ඇස්සන්ද වෙලා නම් තියෙන්නේ? ස්වාමීන් වහන්සේ මම මතක් කරනවා එක කාරණාවක්. එදා බුද්ධ ශාසනය රැකගෙන ආපු රැකගත් හැම ස්වාමීන් වහන්සේ නමක්ම අනිත් හැම දෙයක්ම බැරි වෙන්න පුළුවන්, අනිත් හැම දෙයක්ම නැති වෙන්න පුළුවන්. ඒත් හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට ඉගෙන ගත්තා. ධර්මය දැනගත්තා. ස්වාමීන් වහන්සේ පැවිද්දෙක් හැටියට මට ඉංග්‍රීසි බෑ කියලා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මට ගණන් බෑ කියලා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මට විද්‍යාව නැහැ කියලා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මට උපාධියක් නැහැ කියලා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. නමුත් මට බුදුදහම බෑයි නම් ධර්මය දන්නේ නැත්නම් පැවිද්දෙක් හැටියට මම ලැජ්ජ වෙන්න ඕනේ. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව උනේ දුක නැති කරන්න කියලා වෙරදරන වාරයක් ගන්න දුකටම ඇද වැටෙන මේ ලෝකයව දුකෙන් මුදවන මාවත ලෝකෙ තුල පවත්තන එකයි මහා සංඝරත්නයට කියලා. පින්වතුනි ඒ ටික අපි කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ කොහොමද ඒ ටික අපි කරන්නේ? අපි ඒ ක්‍රමවේදය දන්නේ නැත්නම්, අපි ඒ ක්‍රමවේදය ඉගෙන ගන්න නැත්නම් අන්ධ භූතෝ අයං ලෝකෝ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ලෝකය බොහෝ සෙයින්ම අන්ධයි කියලා. ඇත්ත ඇති හැටි නොදකීමෙන් අන්ධයි කියලා. තනුකෙත්ත විපස්සති. බොහොම ටික දෙනෙක් ඒ අතරින් දකින්නවා කියලා පෙන්වුවා. ටික දෙනෙකුට දකින්න පෙන්වන්න ඉන්නේ මහා සංඝරත්නය නම් කලම මහා සංඝරත්නය අන්ධ වෙලා නම් සමා වෙන්න මම මේ ටික කියනවට ස්වාමීන් වහන්සේ. නමුත් බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මයේ යථාර්ථය මෙන්න මේකයි කියලා ඇඟිල්ල උස්සලා අපිට කතා කරන්න පුළුවන්ද? කවුරු හරි කෙනෙක් බුදුදහමේ ගැඹුරු දර්ශනාත්මක පැත්ත කිව්වොත් පැවිද්ද හැටියට අපිට බය නැතුව කෙලින් ඉන්න පුළුවන්ද? අපි දන්නවද බුදුදහම කියන්නේ මොකක්ද කියලා? අපි බුදුදහම කියලා මොනවා හරි දෙයක් කියනවා ස්වාමීන් වහන්සේ. නමුත් මොනවා හරි දෙයක් කියන්නේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂය පෙරම්පිරුවේ. මම පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් එක දෙයයි පින්වත් ස්වාමීන් වහන්සේ ඉල්ලන්නේ. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට පිහිටක් වෙන්න කියන එක. ඒක පිහිට වෙන්න බෑ පින්වත් ස්වාමීන් වහන්සේ මොනවා හරි උගත්කමකින්, මොනවා හරි දැනුමකින්. බුදුරජාණන් වහන්සේව රවට්ටන්න බෑ මොනවා හරි දෙකකින්. බුදුරජාණන් වහන්සේව සතුටු කරන්න බෑ කපටිකමකින්, ව්‍යාජත්වයකින්. බුදුහාමුදුරන්ව සතුටු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අව්‍යාජව, අවිහිංසකව මේ සද්ධර්මයේ තුල ඉඳීමෙන්, සද්ධර්මයේ ඉගෙනීමෙන්. ඉතින් මම මෙතනදී අද දවසේදී මතක් කරන්න එකම එක දෙයයි. අද මේ ලෝකෙට මෙහෙම වුණේ, මේ ශාසනයට මෙහෙම වුණේ, මේ අත්නෝමතිකව කටයුතු කරන ගිහි සමාජයක් බිහි වුණේ ගිහි අයගේ වරදින් නෙමෙයි. පින්වත් ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේලාගේ වැරද්දෙන් මට මේ තැන දක්වා ගෙනත් දුන්නු අතීත සංඝරත්නයේ ජීවිතවල අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මම සැබෑ දක්ෂයෙක් නම්, මම ශාසන හිතේසී කෙනෙක් නම්, ශාසනයට ආදරය කරන නියම වික්ෂුවක් නම් මගේ ගුරු හාමුදුරුවෝ මට කියලා දුන්නේ නෑනේ කියන තැනක හිස් බවකින් ඉන්නේ නෑ මම. මගේ ගුරු හාමුදුරුවෝ ශාසනය ගැන හෙව්වේ නැත්තම් මම හොයන්න ඕනේ කියන තැනකින් වගකීම බාරගත යුතුයි ස්වාමීන් වහන්සේ. මේ විදියට හිස්ව ජීවිතයේ ගියොත් ඊගව પરම්පරාවත් යන්නේ ස්වාමීන් වහන්සේ හිස්ව. මේ බුද්ධ ශාසනය අවුරුදු 2500ක් නෙමෙයි තව 100ක්වත් තියෙන්නේ නැති ස්වාමීන් වහන්සේ. මේක හැම දිනාටම හැම ආගමක්ම එකයි කියන තැන කියන්න අද අපි ඉඩ දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අපේ වැරද්ද. ලෝකයට නෑ ගැඹුරු දර්ශනයක්. එක නෑ හැම ආගමක්ම වෙනස්. මොකක් නිසාද වෙනස්? මෙන්න මේ නිසා වෙනස්. පුළුවන් නම් කියන්න මේකට වඩා යමක් කියලා කතා කරන්න අපි ස්වාමීන් වහන්සේලා දන්නවද? කතා කරන්න අපි ස්වාමීන් වහන්සේලාට පුළුවන්ද? ඇයි බැරි? අපි දහම ඉගෙන ගත්තේ නැති නිසා. ස්වාමීන් වහන්සේ පහසුවෙන් ගිහි අයව වැරද්දකට නමා ගන්න පුළුවන් උනේ අපේ තියෙන අඩුපාඩුව නිසා. අද ස්වාමීන් වහන්සේලාගේ මනස තුල තියෙන අඩුපාඩුව නිසා. ඒ අඩුපාඩුව ඇති වෙන්නේ කුමක් නිසාද?
වෙන අනිත්‍යව නෙමෙයි ත්‍රිපිටක ධර්මයෙන් අපේ මනස බැහැරට ගිය නිසා ස්වාමීන් වහන්සේ මම මෙතනදී මතක ඇතුවම මතක් කරන එක දෙයක් ස්වාමීන් වහන්සේ ජීවිතේ හැම දෙයක්ම නැති වුණත් ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් නම් ජීවිතේ හැම පැතිකඩක්ම පිරෙනවා ස්වාමීන් වහන්සේ. එදා බුදුහාමුදුරන්ගේ කාලේ අන්‍ය තීර්ථක ආරාම තිබුණ බොහෝ සෙයින් නොයෙක් මතවාද තිබුණා නොයෙක් සමයන් තිබුණා. ඒ අය එක කතා කරන්න ඉස්තර වෙලා ඒ අයගේ සමය ඉගෙන ගන්න ගියේ නැහැ. නිගණ්ඨනාථ පුත්‍ර එක්ක ධර්ම සාකච්ඡාවක් කරන්න ඉස්සලා නිගණ්ඨනාථ පුත්‍ර උගන්වපු පොත්පත් බලන්න ගියේ නැහැ බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ. අචේල කස්සප එක්ක තර්ක කරන්න ගිහිල්ලා එයාගේ දර්ශනය ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගත්ත එක දෙයයි ජීවිතය. බුදුහාමුදුරුවෝ ධර්මය කියලා පෙන්වන්නේ බොහෝ දෙයක් නෙමෙයි. අපි නොදන්න අපි නොදකින ඒත් අපේ ජීවිතවල සැබෑවටම පවතින ඇත්තටම ඇත්ත. ඒ ඇත්ත ඉගෙන ගත්තාම ඒ ඇත්ත පරයා යන්න වෙන ධර්මතාවයක් නැහැ. ඒ ඕනම මතවාදයක් මතනය කරන්න පුළුවන් වුණා බුදුදහම ඉගෙන ගැනීමෙන් ජීවිතය ඉගෙන ගැනීමෙන්. ස්වාමීන් වහන්සේ අද බලන්න වෙන ආගමික කෙනෙක් එක්ක කතා කරන්න යන්න වුණොත් මට ඉගෙන ගන්න වෙනවා ඉස්සෙල්ලා මම ඉගෙන ගන්න උත්සාහවත් වෙනවා බයිබලේ නැත්තම් කුරානේ. ඒකේ තියෙන කරුණු ඉගෙනගෙන ඒක හොයාගෙන මම තර්ක කරන්න යන්නේ. එපමණකින්ම මම මේ ධහම ගැන තියලා තියෙන විශ්වාසය ඉවරයි. මට නෑ මේ ශාසනේ පැහැදිලි පිහිටක් කියන එක එකෙන් කියනවා. මම ශාසනය තුල පිහිටලා නෑ කියන එක කියනවා. බුදුහාමුදුරන්ගේ ශාසනයට පිහිටක් කරන්න තව ශාසනයක් ඉගෙනගෙන කටයුතු කරනවා කියන එක ලැජ්ජාසහගත බවක් ස්වාමීන් වහන්සේ. නමුත් මම කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත්තා නම් ඒ හොඳටම ඇති. ඒ හැකියාව තියෙන කෙනාට පුළුවන් ඕනම වාදයක් දුරු කරන්න. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ අසම්ප කම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්ඡානි අවිච්ච පස්සති. ස්වාමීන් වහන්සේලා හැමතැනම සත්‍යයනා කරනව නේද ඒ ගාතාව කියනව නේද? ඒකේ තේරුම අපි ටිකක් බලුවොත් යතින්ද කීලෝ පටවින් සිතෝසියා පොළොයට හිටපු ඉන්ද්‍රකීලියක් චතුබ්බි වාසී අසම්ප කම්පියෝ හතර දිගෙන් හමන වාතෙන් කම්පා වෙන්නේ නැහැ හෙලවෙන්නේ නැහැ හොලවන්න බෑ. ඒ වගේ පෙන්නනවා චතුරාර්ය සත්‍යය අවබෝධ වෙච්ච ආර්ය ශ්‍රාවකයා කිසිම වාදයකින් කම්පා වෙන්නේ නැහැ කියන වචනයක් තියෙනවා නේද? ස්වාමීන් වහන්සේලාට හිතන ඇති මං කියපු එකක් කියලා නෑ මේ ගාතාව නෙමෙයි ඉස්සෙල්ලා කියපු ටික මං නිකන් කියපු වචනයක් කියලා. වෙන සමයන් ඉගෙන ගන්න ඕනේ නැහැ. බුදුදහම ඉගෙන ගත්තා නම් ඕනම වාදයක් මතනය කරන්න පුළුවන් කියන මගේ වචනේ ඔප්පු කරන්න මම මේ ගාතාව කිව්වේ. බුදුදහම කියන එක එදත් එකයි ස්වාමීන් වහන්සේ අදත් එකයි. යම් කිසි කෙනෙක් අද මේ දහම ඉගෙන ගන්නවා නම් ඒ හැකියාව අදත් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මම එක දෙයක් ඉල්ලනවා. ගෙවුණු ජීවිතවල අපි අඩුපාඩු තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. වැරදි තියෙන්න පුළුවන්. ඒක ස්වභාවයක්. අපිට අද පුළුවන් නම් නැගිටින්න, දැන් පුළුවන් නම් නැගිටින්න. වැරද්ද කියන එක ජීවිතයක වෙන්න පුළුවන් එකක්. ඒ වැරද්ද කියන එකද හැමදාම කළ යුත්තක් නෙවෙයි. වැරද්ද කියන එක හදාගත යුතුයි. ඒ සඳහා අපිට අසංකේයක අවශ්‍ය නැහැ ස්වාමීන් වහන්සේ. අපිට බොහෝ කාලයක් අවශ්‍ය නැහැ. ඉතින් කොහොම හරි මේ බුද්ධ ශාසනය අද දවසේදී
මේ දිනෙන් දින වෙන හොදපාලුව නවත්තන්න නම් වෙන ගරා වැටීම නවත්තන්න නම් පුළුවන් එකම කෙනාටයි පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටයි. වෙන කාටවත් බෑ. ගිහි අය මොන විදිහට මේක හදන්න හැදුවත් හදන්න බෑ ස්වාමීන් වහන්සේ. හදනවා බොහෝ දෙනෙක් ඒත් කැඩිලා තියෙන තැන දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හදන්න ඉස්සෙල්ලා බලන්න කැඩිලා තියෙන තැන. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවිතය හදාගත්තු ධර්මයේ තුලින් ඔබ වහන්සේ බොහොම දක්ෂ වික්ත ත්‍රිපිටකය ගැන දන්නා වූ තෙරුන් වහන්සේ නමක් වුණොත් ඔබ වහන්සේගෙන් හැදෙන ගෝලියත් ඒ වගේ ජීවමාන බුදුහාමුදුරන්ට ආදරය කරන නැත්නම් ත්‍රිපිටක ධර්මයට ආදරය කරන ඒ තුල මනා වැඩුණු නුවණක් තියෙන කෙනෙක් වුණොත් එයා හදයි ඒ සමාජය තුල ඉන්න ගිහි අය. ඒ ගිහි අය කොයි ආගමත් එකයි කියන්නේ නැහැ. ඒ ගිහි අය රකී මේ බුද්ධ ශාසනය. ස්වාමීන් වහන්සේ අපිට යන්න තියෙන්නේ ධර්මයේ ඉස්සෙල්ලා ඉගෙනගෙන අපිව හදාගත්තාම අපි වටා ඉන්න ගිහි අය හැදෙයි. ගිහි අය තර්ක කරයි ස්වාමීන් වහන්සේ මේ ශාසනය වෙනුවෙන්. ගිහි අය මේ ශාසනයේ බාහිරින් එන්න තියෙන අතුරු අන්තරා ටික වළක්වයි. ධර්මයේ විපරිත වෙලා තියෙන විපරිත කරගන්න තියෙන පැත්තෙන් එන්න තියෙන අතුරු අන්තරා ටික ස්වාමීන් වහන්සේලා බලාගත යුතුයි. මේ ශාසනය බොහෝ කාලයක් නිර්මලව පවතී. එක කාරණාවක් මතක් කරනවා ස්වාමීන් වහන්සේ අපේ ඇඟේ අද දවසේ තුවන හැම ලේ බිඳුවක්ම හැම මස් කලඳක්ම අහිංසක මිනිසු දුක් මහන්සිය දහඩිය කඳුළු මහන්සියෙන් හරි හම්බ කරපු දෙයින් දුවන්නේ ස්වාමීන් වහන්සේ. ඒ මිනිසුන්ගේ එක බලාපොරොත්තුවක් තියෙනවා නොකියුවට කියන්නවත් දන්නේ නැහැ. නමුත් හිත ඇතුලේ තියෙනවා. ඔබ වහන්සේලා සසර දුකින් මිදලා සසර දුකින් මිදෙන මාවත අපිට කියලා දෙන්න ස්වාමීන් වහන්සේ කියන පණිවිඩය තියෙනවා. ඉතින් මේ බුද්ධ ශාසනයට උපකාරයක් වෙන්න නම් උපකාරයක් කරන්න නම් අපි අපේ ජීවිතයට උපකාරයක් කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. අපි අපේ ජීවිතයට රැකවරණයක් කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා මම මුලින් මතක් කළා වගේ අවිද්‍යා අන්ධකාරයෙන් ඉන්න ලෝකයක් මුදවන්න බැහැ ස්වාමීන් වහන්සේ. අවිද්‍යා අන්ධකාරය තුල ඉඳගෙන ස්වාමීන් වහන්සේ ඒ නිසා මේ ගතානුගතකව දුවන්නන් වල දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන්න එපා. පොඩ්ඩක් විවේක බුද්ධියෙන් ජීවිතය පැත්ත හැරලා බලන්න ස්වාමීන් වහන්සේ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන ධර්මතාවයක්ව පවතින ලෝකයේ තුල උපන්න හැම සත්වයකගේම ජීවිතේ මරණයෙන් අවසන් වෙනවා. අපි මේ ලෝකෙට එනකොට කිසිම දෙයක් ගෙනාවේ නැහැ භෞතිකව. යනකොට අරගෙන යන්නෙත් නැහැ. ඉපදීමත් මැරීමත් කියන ධර්මතා දෙක අතරදී අපිට යමක් ලැබුණා නම් ඒක ජීවත් වෙන්න මිසක කර තියා ගන්න නෙවෙයි. ලෝකෙන් ගත්ත දේවල් ලෝකෙට අපි ආපහු දී යුතුයි. දින දවසක් එනවා. ඒ දේවල් ලෝකෙන් ගත්ත දේවල් ලෝකෙට ආපහු දෙන්න වෙනවා කියන අදහස නැතුව ඒක මගේ කරගන්න සංකල්පයෙන් යන නිසායි ගිය නිසායි අපිට මේ ධර්මය අතහැරලා තියෙන්නේ. ධර්මය අතහැරෙන්නේ
ඒ නිසා ස්වාමීන් වහන්සේට මතක් කරනවා බොහෝ දිනෙක ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් දිවෙන මේ සංසාරේ මෙරි දුවනකොට ඒ අතර ජරා මරණ සංඛ්‍යාත ජීවිතය අජරාමර නිවනට හෝමාරු කරගන්න ජීවිතයක් අපි හදාගමු කියන එක පින්වත් ස්වාමීන් වහන්සේට මතක් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම මැරෙන අය පරතරක් හොයන්නේ බොහෝම ටික දෙනයි ස්වාමීන් වහන්සේ. ඒ වගේ සසර මෙතරම ඉපදිලා මෙතරම මැරෙන ලෝකයා අතර සසර පරතරක් හොයන චරිතයක් අපි හදාගමු ස්වාමීන් වහන්සේ. මේ අහිංසක ලෝකයව සසර දුකින් එතර කරලා අපි සසර දුකින් එතර වෙන්න වෙහෙසිමු ස්වාමීන් වහන්සේ. පැවිද්දෙක් හැටියට මට ඒ ටික කරන්න පුළුවන් නම් මගේ බුදුහාමුදුරන්ට කලන්න පුළුවන් ඉහළම දේ මම කළා වෙනවා. බුදුහාමුදුරුවෝ ඔබ වහන්සේලාගෙන් මගෙන් බලාපොරොත්තු වෙන එක දෙයයි ස්වාමීන් වහන්සේ. මේ අහිංසක ලෝකයා සසර දුකින් එතර කරලා ඒ ලෝකයා සසර දුකින් එතර වෙන සද්ධර්මයේ ලෝකේ පවත්තන එක අපිට අයිති රාජකාරිය ඒකයි ස්වාමීන් වහන්සේ. ඒ තැනට අපි ආපහු එමු ස්වාමීන් වහන්සේ. පස්චිම ජනතාවටත් අපි මේ පණිවිඩය උගන්වමු. ඔබ වහන්සේලා මේ ශාසනයට එනකොට මම මේ ශාසනයට එනකොට ඔබ වහන්සේලාට මට කියලා නොදුන්නු ඒ ටික අපි අපේ අනාගත සහෝදරයන්ට කියලා දෙමු. බුදුහාමුදුරන්ට ආදරේ නම් බුදුහාමුදුරන්ගේ පණිවිඩය ලෝකෙට තියන්න. බුදුහාමුදුරන්ට ආදරේ නම් මේ සද්ධර්මයේ ආලෝකේ ලෝකෙ තුල පවත්තන්න දායක වෙන්න කියන කාරණාව කියන්න. පෞද්ගලික ලෝක වෙනුවට සමගි වෙච්ච සංඝ සමාජයක් හදාගන්න පුළුවන් නම් අපිට මේක හරි වටිනවා ස්වාමීන් වහන්සේ. සංඝයාගේ එක්ව නැගිටීමෙන් විනා ඊ타මත් තීක්ෂණ ප්‍රඥාවක් ඇති විචාරශීලී ආශ්චර්යමත් මිනිසුන් ටිකකගේ අවදි වීමකින් තොරව මේ බුදු ශාසනය බැබලෙන්නේ නැහැ. සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී දම් පිරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය ගෙනියන්න බැහැ ස්වාමීන් වහන්සේ. කෙලෙස් තුලින් බරිත වෙලා පීඩිත වෙච්ච කෙනෙකුට ඒ ශාසනය ගෙනියන්න පුළුවන් තමන්ගේ ජීවිතයටත් පණටත් වඩා ශාසනයට ආදරය කරන පිරිසකටයි. එයාගේ පෞද්ගලික හැම දෙයක්ම අයින් කරන්න පුළුවන් ශාසනයේ අභියසදී. ශාසනය වෙනුවෙන් කැප කරන්න බැරි දෙයක් නැහැ එයාට. ඒ බඳු කෙනයි පැවිද්දා. ඒ බඳු කෙනයි නියම සංඝරත්නය නියෝජනය කරන කෙනා. එයා සම්බන්ධයි සරියුත් මුගලන් මහරහතන් වහන්සේට. සරියුත් මුගලන් මහරහතන් වහන්සේට ඕනකම තිබුණා මේ සම්බුද්ධ ශාසනය පවත්වන්න මේ ලෝකයේ තුල. අහිංසක ලෝකයා සතර දුකින් එතර කරවන්න. ඒ හැඟීම් ටික ඒ විදිහටම අදත් මේ වීර්යවන්ත පුරුෂයාට තියෙනවා. අන්න ඒ වගේ තැනකින් මගේ ස්වාමීන් වහන්සේ ජීවිතය හදාගන්න. මම මේ ස්වාමීන් වහන්සේගේ මනස චාටුවට කතා කරන තැනක් නන් නෙමෙයි, කතා කරන අවස්ථාවක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ නිවන් දකින්න එක පැත්තකින් තියන්න ස්වාමීන් වහන්සේ. හොඳ නරක කියන දේ හරි අපිට ඉගෙන ගන්න පුළුවන් උනේ මෙහෙම හරි ශාසනය තිබුණු හින්දායි. මේ යන විදිහට ගියොත් පින්වත් ස්වාමීන් වහන්සේ මේ ශාසනය වැඩිකල් තියෙන්නේ මේකට කරන්න ලෝකේ මේ ශාසනය නැති කරන්න පුළුවන් එකම දේ තමයි මේ ස්වාමීන් වහන්සේලා අතර තියෙන සමගිය නැති වෙන විදිහට, දහමෙන් අයින් වෙන විදිහට ඉගෙනුම් රටාවල් හදලා නොයෙක් පැතිකඩවල් වලින් මේ සංඝ සමාජයේ අවුල් වියවුල් කළ පෞද්ගලික ලෝකයන් හදලා දීලා තියෙන්නේ. අපි දන්නේ අපේ එකමුතුකමක් නැහැ. ඕන කෙනෙකුට මේක විනාශ කරනවා කියන එක ඒ තරම් දෙයක් නෙමෙයි. නමුත් ධර්මයෙන් අපි එකතු වුණොත්, බොරුවකින් නෙමෙයි ධර්මයෙන් අපි එකතු වුණොත්, පෞද්ගලික මගේ ජීවිතයේ තියෙන අඩුපාඩු ටික ටික හරි මම ධර්මයෙන් හදාගත්තොත්,
සුපටිපන්න කියන ඥාය පටිපන්න කියන තැනට මං ආපහු ආවොත් ස්වාමීන් වහන්සේ මේ සංඝ සමාජය තුල මහ විශාල සමගියක් ඇති වෙයි. අන්නේ සමගිය මේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් ජීවත් කරවයි. ඉතින් මම අද දවසේදී මේ කරුණ ටික මතක් කළේ ස්වාමීන් වහන්සේ අපි නොහිතුවට අපි නොදැක්කට අපිට හිතෙනවා ඇති සමහර විටක මම මොකද්ද කරන්නේ මට කරන්න දෙයක් නැහැ කියන තැනකින්. නමුත් මේ ශාසනය මේ විදිහට හොදපාලු වෙලා යන එකට ස්වාමීන් වහන්සේ මමත් ස්වාමීන් වහන්සේලා හැම කෙනාමත් වගකිය යුතුයි. ඇයි? අපි මේ චීවරයේ දරාගත්ත පමණකින් වගකීමකට බැඳිලා ඉන්නවා ස්වාමීන් වහන්සේ. එහෙම බැයි නම් මට ඒ වගකීම මට මොනවා හරි දෙයක් කරනවා නම් මට ඕන විදිහට ජීවත් වෙන්න. ඒක මට කරන්න පුළුවන් මේ සංකේතය මේ චීවරය අයින් කරලා තියලා ගිහිල්ලා. නමුත් මේ චීවරේ දාගත්ත මට බෑ මට ඕන විදිහට ජීවත් වෙන්න. මට ඕන දෙයක් කරන්න කියන තැනක වගකීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකයි මං ශාසන වගකීම මතක් කළේ. ශාසන වගකීම මතක් කරන්නේ මේ බුදුහාමුදුරන්ගේ දර්ශනයේ දහම දිනෙන් දින ගර්හවට ලක් වෙද්දී දිනෙන් දින හෝදපාලුවටපත් වෙද්දී දිනෙන් දින ඛණ්ඩණය වෙද්දී ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ ඔහේ බලාගෙන ඉන්න තරම් අපි නීචද? අපිට කොන්දක් නැද්ද? අපිට හැකියාවක් නැද්ද? අපි තවදුරටත් බුදුහාමුදුරන්ව පාගනකම් බලාගෙන ඉන්නවද? මම මේකෙන් කියන්නේ ගහගන්න යන්න ස්වාමීන් වහන්සේ කියන එක නෙවෙයි. බැනගන්න යන්න කියන එක නෙවෙයි. ස්වාමීන් වහන්සේ පැවිද්දෙක් හැටියට අපි කළ යුත්තේ කළා නෑ. මං කිව්වේ මේ බුදුදහමයි අනිත් හැම ආගමක්මයි එකයි කියලා කිව්වොත් කොයි ආගමක් දර්ශනියත් එකයි කියලා කිව්වොත් මට කියන්න නෑ වෙනස් කියලා ස්වාමීන් වහන්සේලා පෙන්වන්නේ කොතනින්ද කියලා. මට පෙන්වන්න මෙන්න මේ කාරණාව නිසයි වෙනස් කියලා පෙන්වන්න පුළුවන්ද කෑ ගහලා? අපි කිව්වොත් හොඳ දේ කියනවා කියලා පින් කරන්න කුසල් කරන්න කියනවා කියලා අනිත් ආගම් වලත් හොඳ දේ තියෙනවා. පින් කරන්න කියනවා කුසල් කරන්න කියනවා එපමණකින් බෑ. නමුත් ඒහි පස්සේකෝ මෙහෙන්ද මෙහෙ ඇවිල්ලා බලන්න කියලා කිසිවෙකුට කතා කරන්න බැරි. ඇත්තටම අපිට පෙන්වන්න බැරි දෙයක් මේ දර්ශනයේ මේ දහමෙන් පෙන්වනවා අපේ ජීවිතවල යථාර්ථය ගැන කියන කාරණාව කෙනාටම පෙන්වන්න පුළුවන් දර්ශනයක් අපිට තියෙන්න ඕනේ. අන්නේ දැනුම ලබා ගන්න ස්වාමීන් වහන්සේ ඒ දැනුමයි ශාසනය ජීවත් කරවන්නේ. නැත්තම් ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න මේ ටික කිව්වට අපි සංඝ රත්නය නෙමෙයි අපි කොඩි ටිකක් විතරයි. අපි කොඩි ටිකක් විතරයි. රට පුරාවටම කොඩියක් අරගෙන දිගටම ගියොත් කොඩියක් හැටියට පෙනී හිටිනවා මිසක ඊට වඩා මුකුත් කරන්න පුළුවන්ද? කහපාට කොඩියක් අරගෙන ලී කෝට් එක ගහගෙන රට පුරාම ගියොත් මෙහෙම දෙයක් ලෝකේ තියෙනවා කියලා සංකේතයක් කරගෙන යයි කොඩියෙන්. කොඩියට පුළුවන් තව කෙනෙක් එක්ක වාද කරන්න, තව කෙනෙක්ව දුකෙන් මුදවන්න, සැප ලබා ගන්න, ලබා දෙන්න, මාවතක් කියලා දෙන්න පුළුවන්ද? නමුත් අපි බුදුදහම කියන එකේ යථාර්ථය තේරුම් ගත්තොත් මේ චීවරය දාගත්ත මම කොඩියක් විතරක් වෙයි ස්වාමීන් වහන්සේ. මම කියන්නේ එහෙම වෙන්න එපා ස්වාමීන් වහන්සේ. බුදුහාමුදුරන්ගේ ශාසනයට පිහිටක් වෙන්න ඕනේ කාලේ ස්වාමීන් වහන්සේ බඩගිනි වෙලාවටයි කන්න දෙන්න ඕනේ. මේ ශාසනයට බඩගින්න නැති වෙච්ච වෙලාවක් ස්වාමීන් වහන්සේ විචාරශීලී මනසක් හදාගෙන ශාසනයට පිහිටක් වෙන්න කියන කාරණාව අද දවසේදී මම ස්වාමීන් වහන්සේලට මතක් කරනවා. මට බොහෝ දේ බෑ ස්වාමීන් වහන්සේ. ඒත් මට හිතෙනවා අවශ්‍ය තැනකදී අවශ්‍ය දෙයක් පුළුවන් කියලා.
මට සර්වත්‍තා ඥානෙ නැහනේ. ඒ හින්දා හැම දෙයක්ම බෑ. හැම දෙයක්ම දන්නේ නමුත් ත්‍රිපිටකයේ තියෙන දහම් කරුණු වල ගැඹුරු අරුත් අව්‍යාජව මට පෙන්වන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක මම බොරුවක් කරනවා නෙවෙයි. එහෙමනම් මම බය නැතු කියන්නේ. මම කියන්නේ අපිට පුළුවන් නම් අපිට තිබුණු අඩුපාඩු පස්චිම ජනතාවට නොතියා මේ බුද්ධ ශාසනය පිහිටක් වෙන්න. අපි ලැබු මනුස්ස ජීවිතය හිස් නෑ. අපිව මේ ලෝකෙට බිහි කළ ජාතක කළ අම්මා තාත්තට අපි ණය නෑ. ඒ අයට කළ යුතු උතුම්ම සේවයත් අපි කළා වෙනවා. ඒ නිසා මං මාතෘකා කළ ධර්මයේ මම විස්තර කරන්නම්. මේ ටික කෙටියෙන් මතක් කළා. පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලන්නේ බුද්ධ ශාසනයට රැකවරණයක් ලැබෙන්න ඕන අවස්ථාව ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථාව බුද්ධ ශාසනය වෙනුවෙන් කළ දෙන්න කියන කාරණාව ඉල්ලනවා. ඒ සඳහා කළ යුත්තේ විශාල ගොඩනැගිලි හදන එක, ගෝලිය ගොඩාක් මහාන කරන එක නෙමෙයි ස්වාමීන් වහන්සේ. එපා නෙමෙයි. ඒක නෙමෙයි මම කිව්වේ. ගොඩනැගිලිත් හදමු, ගෝලියත් මහාන කරමු. නමුත් ධර්මය කියන තැන ගැඹුරු අවබෝධයක් ජීවිතයට ලබා ගැනීම අවශ්‍යයි. තව දෙක කාරණාවක් මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර කෙනෙක් ඉන්නවලු අඩමස්සක් හොරකම් කරලා තිර යනවා. සමහර කෙනෙක් ඉන්නවා මාසු 100 ගණනක් හොරකම් කරලා තිර යන්නේ නැහැ කියනවා. ඒකට හේතුව ධනවත්කම සහ නිර්ධනකම කියනවා. කෙනෙක් අඩමස්සක් හොරකම් කළාම ඒ හොරාව අල්ලන්න රාජපුරුෂයෝ එනවලු. රාජපුරුෂය ආවහම මේ මිනිස්සු දුප්පත් මිනිස්සුයනේ. අඩමස්සක් හොරකම් කිරීම නිසා වැරදිකරුවෙක් වෙලා හිරේ දානවා. මාසු 100 ගණනක් හොරකම් කරන පුද්ගලයෙක්. මේ පුද්ගලයාව අල්ලන්න රාජපුරුෂයෝ එනවා. එනකොට රාජපුරුෂයන්ට යටින් අල්ලස් කීපයක් දෙනවා. මාසු 100 ගණනක් තියෙනෝනේ. අල්ලස් දීලා බේරෙනවා. අන්තිමට යථාර්ථය මොන විදිහකට හරි අඩමස්සක් හොරගම් කළා කෙනෙක් හිරේ, කෙනෙක් මාසු 100 ගණනක් හොරගම් කළා තීරේ ගියේ නැහැ. අල්ලස් දීම හෝ නොවීම පැත්තකින් තේවේවා අන්තිමට සිද්ධ වෙලා තියෙන අර්ථය ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ මානෙන්නේ. මේ ලෝකේ සමහර කෙනෙක් ඉන්න ඉතාම චූටි වර්ධටත් අපාය යනවා. ඉතාම චූටි වර්ධටත් අපාය යනවා. සමහර කෙනෙක් ඉන්නවා මහන්නේ ඉතාමත් බලවත් වැරදි කළත් අපාය යන්නේ දුගති මාත්‍රයක්වත් නැහැ. මොකද ඔහුගේ ධනවත්කම සහ නිර්ධනකමයි කියන බුදුරජාණන් වහන්සේ. කෙනෙක් සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පිය ඡාග සුත පඤ්ඤා කියන මේ සත්‍තාරිය ධනෙන් දුප්පත් නම් එයාගේ ජීවිතෙන් කෙරෙන ඉතා කුඩා වරදටත් එයා දුගතියට යනවලු. යමෙක් මේ සත්‍තාරිය ධනෙන් බලවත් නම්, ඇතුළත සත්‍තාරිය ධනෙන් යුක්ත නම්, එයාගේ අතින් සමහරට මහ විශාල වැරදිලු කෙරෙන්නේ. ඒ දුගති මාත්‍රයක්වත් යන්නේ නැහැ. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ තමන්ව රක්ෂිත ස්ථානයේ තබාගෙන හැම දෙයක්ම කරන්න කියන කාරණාව මතක් කරනවා. තමන් බේරගන්න කෙනාම අනිත් අයවත් බේරගන්නවා කියන කාරණාව බුදුහාමුදුරේ දේශනා කළේ. ඒ නිසා බුද්ධ ශාසනය වෙනුවෙන් තමන්ගේ ජීවිතය එකම එක ජීවිතයක් ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පූජා කරන්න කියලා ඉල්ලනවා. එතකොට ඒ ජීවිතය ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ මට ඕනේ විදිහට නෙවෙයි,
මම මොන හරි දෙයක් කරනවා නෙමෙයි මගේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලෝකේ ජීවත් කරන්න මම මොකද්ද කළ යුත්තේ කියන තැනකින් හිතලා ඒ සඳහා උත්සාහවත් වෙලා කටයුතු කරන්න ඒ කලන වැටේ කොතනක හරි අපිත් ඇති ස්වාමීන් වහන්සේ ඒ කලන වැටේ කොතනක හරි මේ වගේම සත් අදහස් ඇති අනිත් අයත් ඇති ස්වාමීන් වහන්සේගේ ජීවිතයට හයිය වෙන්න කියන කාරණාවත් මතක් කරනවා. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවනං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියා යද්දං චත්තාර සතිපට්ඨාන. මුලි මතක් කළා මුළු ලෝකයේම දුක නැති කරන්න කියලා මොනවා හරි දෙයක් කරනවා කරන හැම දෙයක්ම දුක ඇති කරන මිසක දුක නැති වෙන්නේ නැහැ. නමුත් ලෝකයට ඒක පේන්නේ එබඳු ලෝකයකට මහා අනුකම්පාවෙන් කරුණාවෙන් පහළ වුණු අමාමැණි බුදු පියාණන් වහන්සේ පෙන්වා ලෝකෙට සිංහනාද කළා වගේ එක ධර්මතාවයක් ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ මහණෙනි මේ එකම මගයි. මොකටද? සත්තානං විසුද්ධිය මේ සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්නත් ශෝක පරිද්දවානං සමතික්කමාය ඇඬීම් වැළපීම් ඉක්මවන්නත් දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය දුක් දුම්නස් නැති කරන්නත් ඥායස අධිගමාය මාර්ගඵල ලබන්නත් නිබ්බාන සච්චි කිරියාය නිවන සාක්ෂාත් කරන්නත් යතිතං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයයි කියලා පෙන්වනවා. මේක ඒකාන්ත සිංහනාදයක් වගේ වචනයක්. ඔකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානයේ වැරදුනොත් එයාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැරදුනේ වෙයි කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැරදුනොත් හරින්නේ මොකද්ද? නිවන. සතිපට්ඨානයේ වැරදුනොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැරදුනා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැරදුනොත් නිවන වර්ධිනවා. එහෙනම් සතර සතිපට්ඨානයේ වැරදුනා නම් නිවන වැරදුනා වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ දුක නැති කරන්න මොනවා හරි දෙයක් කරන ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සියලුම දුක් නැති වෙන්නේ මෙන්න මේ එකම මාර්ගයෙන්ුයි කියලා. අන්න ඒ ටික විතරක් අපි විස්තර කරලා විග්‍රහ විසින් බලමු. ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන යයිති දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අතරින් මාර්ග සත්‍යයට මාර්ග සත්‍යයේද අංග 8කින් යුක්ත එකක සම්මා සති කියන එක විතරයි තියෙන්නේ සතිපට්ඨානයට. ඕකට වායාම සංකප්ප කියන කාරණා තුන බැඳිලා පවතිනවා. දිට්ඨිය කියන එක පෙරටුව යනවා. සම්මා දිට්ඨිය කියන එක පෙරටුව යනවා. වායාම සති කියන ටිකෙන් අනුග්‍රහය දක්වලා තියෙන්නේ. ඒ අංග 8කින් යුක්ත දර්ශනය තමන්ට ආවේ නිකම්ම නෙමෙයි. එයා මේ ලෝකේ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ දැක්ක දුක්ඛේ අඥානං. ඇයි දුක්ඛේ අඥානං කියලා කිව්වේ? කිංගෝ ස්වාමීන් වහන්සේ මේ ලෝකයා දුක දන්නවා. දුකේ ඇතිවීමක් දන්නවා. දුකේ නැතිවීමක් දන්නවා. දුක නැති කරන මගත් මේ ලෝකයා දන්නවා. හැබැයි දන්න විදිහ වැරදි. ඒකට කියනවා මිච්ඡා දිට්ඨි දැකීම වැරදි. නොදන්නව නෙමෙයි. දුක ගැන දන්නව අඥාන විදිහට. දුක්ඛේ අඥානං තියෙන්නේ. දුක කියන එක දන්නේ නැතුව නෙමෙයි දන්නවා ලෝකයා අඥානං විදිහට. දුක්ඛ සමුදය දන්නේ නැහැ කියලා නැහැ. දුක්ඛ සමුදයක් දන්නවා අඥානං විදිහට. දුක්ඛ නිරෝධයක් දන්නවා අඥාන විදිහට. නුවණක් නැහැ. මාර්ගයත් එහෙමයි. අපි බලමු බෞද්ධ නොවන අබෞද්ධ ලෝකයා දුක දන්නේ කොහොමද? දුක ඇතිවීම දන්නේ කොහොමද? නැතිවීම දන්නේ කොහොමද? නැති කරන මඟ දන්නේ කොහොමද කියලා. මම එක පැතිකඩකින් මේක කියන්නම් කෙටියෙන්. අර සතිපට්ඨාන කියන්නේ ඉස්සෙල්ලා අවශ්‍යයි මේ ටික ස්වාමීන් වහන්සේ.
අපි දම්මු දුක ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. මේ ටික අපි දන්නවා දුක. මේ දුක හැබැයි අපි දන්නේ අඥාන විදිහට. මේ දුක මම, මේ දුක මගේ. මම තමයි ඉපදෙන්නේ, මම ලෙඩ වෙන්නේ, මම මහලු වෙන්නේ, මම මරණයටපත් වෙන්නේ. නැත්තම් මගේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ තමයි ඉපදෙන්නේ, ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, මරණයටපත් වෙන්නේ කියලා මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසය පුද්ගලයෙක් කරගෙන, සත්‍යයක් කරගෙන, ආත්ම කරගෙනයි අපි දන්නේ. ඒ නිසා ඔය දුක දන්න විදිහට, ඔය දුක දකින විදිහට කියන දුක්ඛේ අඥානං කියලායි. දුක්ඛ සමුදය අපි දන්නවා. අබෞද්ධ ලෝකයා දුක ඇති වෙන හැටි දන්නවා. කොහොමද දුක ඇති වෙන හැටි දන්නේ? ගෙයක් දොරක් නැති වුණොත් දුක ඇති වෙනවා. ධර්මවල නැති වුණොත් දුක ඇති වෙනවා. මිල මුදල් නැති වුණොත් දුක ඇති වෙනවා. ඉඩ කඩන් නැත්තම් දුක ඇති වෙනවා. යාන වාහන නැති වුණොත් දුක ඇති වෙනවා. අනිත්‍ය වෙන විපරිණාම වෙන දේවල් තමන්ට නැති වුණොතුනේ දුක ඇති වෙන්නේ කියලා. දුක් දේවල් නැති වුණොත් දුක ඇති වෙනවා කියලායි දකින්නේ ලෝකයා. දුක්ඛ නිරෝධය දකිනවා ලෝකයා. ගෙයක් දොරක් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. මිල මුදල් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. යාන වාහන තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. ඉඩ කඩන් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. ධර්මමුණු පුරෝහිතියෝ දුක නැතුව ඉන්න පුළුවන්. අනිත්‍ය වෙන විපරිණාම වන දුක් වූ දේවල් ලැබීම දුක නැතිවීමයි කියලායි ලෝකයා දකින්නේ. දුක් නැතිකමට කවුරුත් කැමතිනේ. නිරෝධයට අනුව මාර්ගය කියනක උපදින්නේ ඉබේමයි. දැන් ගෙවල් දොරවල් තියෙනවා නම් දුක නැති වෙනවා, යාන වාහන තියෙනවා නම් දුක නැති වෙනවා, මිල මුදල් තියෙනවා නම් දුක නැති වෙනවා, හරක බාන ඉන්නවා නම් දුක නැති වෙනවා, දරු මුණුපුරෝ ඉන්නවා නම් දුක නැති වෙනවා කියලා දකින ලෝකයා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක හැසිරෙනවා. ගෙවල් හදනවා, දරුවෝ හදනවා, ඉඩකඩම් ගන්නවා, මිල මුදල් ගන්නවා. ඇයි මේ හිතන්න ස්වාමීන් වහන්සේ ලෝකයා කඩාගෙන බිඳගෙන මේව එකතු කරන්නේ ඇයි කියලා. මෙතන පුද්ගලයෙක් නෙමෙයි දර්ශනයක් තියෙන්නේ. හැම වෙලාවෙම එක්ක මිච්ඡා අංගාටක් පුද්ගලයා කියන තැනක එක්ක සම්මා අංගාටක්. දැන් ලෝකයා දුක මේ විදිහට දැකලා දුකේ ඇතිවීම භෞතික වස්තු නැති වුණොත් දුක ඇති වෙනවා කියලා දැකලා භෞතික වස්තු තිබුණොත් දුක නැති වෙනවා කියලා දැක්කට පස්සේ දුකේ නැතිකමට කවුරුත් කැමති. නිදුක්කම තමයි හොයන්නේ. කවුරුත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක හැතිරෙනවා. මොකද්ද මේ? ගෙවල් හදනවා. ඇයි බලන්න මේ ලෝකේ එකම විදිහට මෙහෙම කරන්නේ ඇයි කියලා හිතන්න. ඇයි මුදල්ම හොයන්නේ? ඇයි ගෙවල්ම හදන්නේ? ඇයි වාහනම එකතු කරන්නේ? ඇයි හරක බාන එකතු කරන්නේ? ඇයි ධර්මවල හදන්නේ? ඕක අනිත් පැත්තට කරකෙන්න වෙයිද? මේව හොයන්න නැතුව ඉන්න පැත්තට ඇයි නැමෙන්නේ නැත්තේ කියලා නිකන්ව හිතෙන්න වෙයිද අපිට? දර්ශනේ වැරදි නිසා. මේ විදිහට දුක දැකලා දුක මම මගේ කියලා දැක්කා. ගෙවල් දොරවල් යාන වාහන නැති වුණොත් දුක එනවා කියලා දැක්කා. ගෙවල් දොරවල් යාන වාහන තිබුණොත් දුක නැති වෙනවා කියලා දැක්කා. ditthියාව මොකද්ද? ගෙවල් දොරවල් යාන වාහන හෙවිය යුතුයි. ditthියට අනුව සංකප්පය ගෙවල් හදන හැටි ගැන හිතනවා. දරුවෝ හදන හැටි ගැන හිතනවා. යාන වාහන ඉඩකඩම් මිල මුදල් ditthියට අනුව සංකප්පය. දැන් ඔන්න මිච්ඡා ditthි මිච්ඡා සංකප්ප. වචන කතා කළොත් වචන උදව් කරගෙන මුදල් හොයාගන්නේ කොහොමද? හොයාගන්න උපකාර වෙන විදියටයි වචන. කායික ක්‍රියාවල්, දිවි පැවැත්ම. ගෙයක් හදාගන්න විදියට, දරුවෙක් හදාගන්න විදියට, මිල මුදල් හොයාගන්න විදියට, වාහනයක් ගන්න විදියට, ඉඩකඩම් හොයන විදියට තමයි වචන කතා කරන්නේ. දිවි පැවැත්ම මේ කායික ක්‍රියාවන් තියෙන්නේ, ජීව පැවැත්ම තියෙන්නේ. එයාගේ යම් උත්සාහයක් තියෙනනම්, සිහියක් තියෙනනම් හැම උත්සාහයක්ම සිහියක්ම යොදවලා තියෙන්නේ. යම් සිතේ නැඹුරුවක් ඒකායන බවක් ඉලක්කයක් තියෙනනම් යොදවලා තින්නේ මොකේදද? ගෙවල් දොරවල් හදන එකට, දරු මල්ලු හදන එකට, ඉඩකඩම් මිල මුදල් ගන්න එකට. ඕක නේද මේ ලෝකේ කියන්නේ? බලන්න ස්වාමීන් වහන්සේ අපි පුද්ගලික සත්‍යයක් කියලා දැක්කට මෙතන තියෙන මිච්ඡා අංගාටක පැවැත්ම. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා
දුක්ඛේ ඥානං ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ කියලා මේ විදිහට දුක විස්තර කළා සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා පෙන්වුවා දුකට හේතුව යායන් තණ්හා පෝනෝ භවිකා කියලා පුනර්භවය පිණිස පවතින යම් තණ්හාවක් තියෙනම් ඒ තණ්හා උපාදානයමයි දුකට හේතුව කියලා පෙන්වුවා සම්පූර්ණ දුක ඇතිවීමට හේතු ටික කෙලෙස් වලින් පෙන්වුයි. ඒ තණ්හා උපාදානයේ නැතිවීමෙන් දුක නැති වෙනවා කියලා පෙන්වුවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි. එතකොට තණ්හාව නිසා දුක ඇති වෙනවා නම් තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා නම් සම්මා දිට්ඨිය ආව. එහෙනම් තණ්හාව නැති වෙන විදිහට ප්‍රතිපදාව හැසිරිය යුතුයි. සම්මා දිට්ඨිය කියන්නේ යම් විදිහකට රූපේ දිහා බලනකොට තණ්හාව ඇති නොවේයි නා. ඒ විදිහට ඇත්ත දැක්ක යුතුයි. දර්ශනය වෙනස් වෙන්න ඕනේ කියලා. මම ඒක විස්තර කරන්නම්. දැන් නියම විදිහට චතුරාර්ය සත්‍ය දැක්කොත් දැන් අපි දැක්කා අර ඉස්සලා පෙන්නේ මිච්ඡා දිට්ඨිය නැත්තම් ලෝකේ පැවැත්ම. මුළු ලෝකෙම චතුරාර්ය සත්‍ය වෙනුවට ලෝකේ තියෙන්නේ චතුරාර්ය සත්‍යයේ අනවබෝධය මම ඉස්සෙල්ලා මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක තමන්ගේ නෙමෙයි අනුන්ගේ නෙමෙයි තමන්ගේත් අනුන්ගේ දෙන්නගේම නෙමෙයි පංච උපාදානස්කන්ධ දුක උපාදානෝ ස්කන්ධ පංචකයකයි මේ දුක දුකට හේතුව තණ්හා උපාදානය කියලා පෙන්වුවා ඒක අපි විස්තර විසින් බලමු මම ඔකෙදී අර වෙනදට ගන්න උපමාවක් තියෙනවා ඒක මම ආපහු ගන්නම් ඒ ගන්නේ පහසුව සඳහා ස්වාමීන් වහන්සේ ටිකක් අවබෝධයට පහසුව සඳහා අපි කියමු අපි ගන්නවා ගඩොල් ටිකක් වැලි ටිකක් සිමෙන්ති ටිකක් වතුර ටිකක් ගෙනල්ලා ගඩොල් වැලි සිමෙන්ති වතුර වගේ දෙයකින් අපි බිත්තියක් හදනවා. බිත්තියක් හදලා ওই බිත්තියේ අපිම කඩෙන් තින්ත ටිකකුත් මෙන්න මේ ටික ස්වාමීන් වහන්සේ හොඳට අහන්න මේකේ හරිය වටිනා ටිකක් තියෙනවා. අපිම කඩෙන් තින්ත ටිකකුයි පින්සලකුයි ගෙනල්ලා චිත්‍රයකට කියනවා මේකේ චිත්‍රයක් අඳින්න කියලා. ඒ චිත්‍රය දකිනකොට මිනිස්සයා කියන අදහස ඇති වෙන විදිහේ චිත්‍රයක් ඇඳ කියලා හිතමු. හොඳට නික්ලේශී මනසකින් සිහිය පිහිටුවාගෙන හොඳට යොමු වෙන්න ස්වාමීන් වහන්සේ මං කියන උපමාවට ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තිය දිහා බලන්න සත්වයක් හෝ පුද්ගලයෙක් ඉන්නවද නැහැ. ඒ බිත්තියේ ඇඳොත් අපි චිත්‍රයක් වර්ණයක් ඒ චිත්‍රය දිහා බලන්න සත්වයක් හෝ පුද්ගලයෙක් ඉන්නවද නැහැ. යථාර්ථයේ තියෙන්නේ ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක් සහ ඒකේ ඇඳපු චිත්‍රයක්. ඒ චිත්‍රයේ දකිනකොට අපිට සිහි වෙනවා අපිට දැනෙනවා මිනිස්සෙක් නැත්තම් පුද්ගලයෙක් කියන හැඟීමක් එනවා. ස්වාමීන් වහන්සේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියට අපි මහ භූතයි කියලා කිව්වොත් ඒ බිත්තියේ ඇඳි චිත්‍රයට උපාදාය රූපය කියලා කිව්වොත් චත්තාරෝච මහ භූතා චතුන්නංච මහ භූතං උපාදාය රූපං සතර මහා ධාතුව සහ නිසා පවත්නා ඒ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවත්න උපාදාය රූපය. ඔය බිත්තියටයි චිත්‍රයටයි අපි කියමු රූපස්කන්ධය කියලා. ඒකට කියනවා මොකද්ද? රූපස්කන්ධය කියලා.
ඒ බිත්තිය දකිනකොටම ඒ රූපේ දකිනකොටම ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීමක් අපිට ඇති වෙනවා. අපිට හොඳට පෙනෙනවා කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීමක් ඇති වෙනවා. නමුත් බාහිර පැත්තේ තියෙන චක්කුන් අනත්තා රූපානත්තා රූපානාත්මයි මහ භූත සහ උපාදාය රූපය අනාත්මයි. නමුත් ඒ රූපේ දකිනකොට අපිට ඇති වෙනවා පුද්ගලයෙක් සත්වයෙක් කියන ආත්ම සංඥාවක්. මේ පුද්ගලයෙක් සත්වයෙක් කියලා හිතේ ඇති වෙන ගතියට අපි උපාදානය කියලා කියමු. බිත්තියටයි චිත්‍රයටයි අපි කිව්වොත් ස්කන්ධ කියලා. හිතේ ඇති වෙන පුද්ගලයා කියලා පෙනෙන ගතිය, ඒ රූපේ කෙනෙක් කියලා පෙනෙන ගතියට අපි කියමු උපාදානය කියලා. උපාදානය කියන එක තියෙන්නේ තමන්ගේ මනසේ, සිතේ ඇති වෙන ගතියක්. ඒ මගේ සිතේ තියෙන ගතිය අර බිත්තියේ ඇඳි චිත්‍රය බිත්තිය ඇඳි චිත්‍රයටත් බහලන්න සුදුසු නිසා පුළුවන් නිසා ඒ චිත්‍රයට කියනවා උපාදානීය රූපේ කියලා. ඒක උපාදානීයයි. උපාදානයේ මගේ මනසේ පුද්ගලයෙක් කියනකම මගේ මනසේ තියෙන මේ උපාදානය අර බිත්තිය ඇඳි චිත්‍රයට පතිත වුණොත්, පතිත කළාම නැත්තම් ඒ රූපය උපාදාන වශයෙන් ගත්තොත් මගේ මනසේ තියෙන සත්‍ය පුද්ගලයා කියන හැඟීමෙන් අර රූපේ ගන්නවා ඒ රූපය කෙනෙක්ගේ කියලා ගන්න අපි. අන්න දැන් මගේ රූපය මගේ උපාදානයේ ඒ රූපය මත පතිත වුණොත් උපාදාන ස්කන්ධය කියන එක නිර්මාණය වෙනවා. දැන් මට බාහිරෙන් පෙනෙන්නේ පුද්ගලයෙක්ගේ පින්තූරයක්. දැන් මට ගඩොල් පෙනෙන්නේ නැහැ, වැලි පෙනෙන්නේ නැහැ, සිමෙන්ති පෙනෙන්නේ නැහැ, වතුර පෙනෙන්නේ නැහැ, චිත්‍රයක් පෙනෙන්නේ නැහැ. මට පෙනෙන්නේ කෙනෙක්ගේ ෆොටෝ එකක්. දැන් බිත්තිය කැඩුණු දවසට, චිත්‍රය වෙනස් වෙන දවසට කෙනෙක්ගේ පින්තූරේ නැති වෙච්ච දුක මට විඳින්න වෙයි. ඔය මම ඒ උපමාවෙන් ගත්තේ. ඒ වගේ ස්වාමීන් වහන්සේ ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තිය වගේ කෙස් ලොම් නිය දත් හම්මස් නහර කියන මේ කුණප කොටස් ටිකෙන් හැදුණු තාප්පේ, කුණප කොටස් ටිකෙන් හැදුණු බිත්තිය නැත්තම් අවකාශ ධාතු අවුරාගෙන තියෙන මේ රූප මිටිය. කාය කියන්නේ ස්වාමීන් වහන්සේ කොටස් කියන කොටස් කියන අර්ථයෙන් මේ රූපයට කාය කියන නම ලැබිලා තියෙන්නේ කොටස් වලින් හැදිලා තියෙන හින්දා. කොටස් 32කින් හැදිලා තියෙන හින්දා තමයි මේකට කාය කියලා කියන්නේ. චෛමේ භික්ඛවේ වේදනා කාය, චෛමේ භික්ඛවේ සංඥා කාය, චෛමේ භික්ඛවේ චේතනා කාය. මහන්නේ මේ වේදනා කොටස් 6යි, සංඥා කොටස් 6යි, චේතනා කොටස් 6යි කියලා පෙන්වන්නේ. ඒතර කාය කියන්නේ කොටස් අර්ථයෙන්. එතකොට කේස්ලොම් නියදත් හම්මස් නහර කියන මේ කොටස් 32කින් අවකාශ ධාතු අවුරාගෙන ඉන්න මේ රූපമിതിය. ওই විදිහටම පෙන්නනවා. ඕන්නම් චුල්ල මහා අත්පොදම සූත්‍රය බලන සරියුත් මහ රහතන් වහන්සේ. එතකොට මේ රූපമിതി අහුරාගෙන මේ හැඩසටහනක් අපිට පෙනෙනවා. බිත්ති ඇඳි චිත්‍රය වගේ. ඒකට අපි ස්කන්ධ කියලා කිව්වොත් ඒ රූපේ දකිනකොටම මේ රූපේ පුද්ගලයේ කෙනෙක් කියන ආත්මීය ගතිය අපේ මනසේ එදෙනවා. ඒකට අපි කියමු අත්වාද උපාදානයි කියලා. රූපං අත්තතෝ සමුනපස්සති. රූපය ආත්ම වශයෙන් දකිනවා. රූපය කියනක ආත්ම වශයෙන් දකින මේ ක්‍රමට කියනවා මොකද්ද? උපාදානය. උපාදානය කියන එක ස්වාමීන් වහන්සේ කෙලෙසයක්. ඒක මනස තුල පිහිටි එකක්. උපය උපාදාන චේතසා අදිත්‍යාන අබිනිවේසානුසය. උපේ සංඛාත උපාදානයේ මේ සිතේ බැස පිහිටි අර්ථයෙන් පවතින්නේ. උපදින සිතේ ගැටිලා යෙදිලා පවතින මේ ගතිය.
මේ ඇස් ඉදිරිපිටට ආපු රූපේ බිත්තියේ ඇඳපු චිත්‍රය වගේ කුණුප කොටස් ටික ඇසුරු කරගෙන පවතින හැඩසටහනක් ඇස් ඉදිරිපිටට එන්නේ. එනකොට අත්වාද උපාදානයේ යෙදෙනවා මනසේ මේ කෙනෙක් පුද්ගලයෙක් කියනකම මගේ උපාදානය සිතේ තියෙන උපාදානය මේ රූපයට බහලන්න පුළුවන් නිසා සුදුසු නිසා මේ රූපයට නම් කරන උපාදාන පැත්තෙන් උපාදානීය ධර්ම කියලා. උපාදානයට හිතයි කියලා. මම මේ රූපේ උපාදාන වශයෙන් ගත්තොත් සිතේ තියෙන්නේ අත්වාද උපාදාන පුද්ගලෙක් කියන හැඟීම උපාදාන වශයෙන් මේ රූපේ ගත්තොත් මේ රූපය කෙනෙක් පුද්ගලයෙක් කියලා බැලුවා කියන්නේ මම උපාදාන වශයෙන් මේ රූපේ ගත්තා. මගේ උපාදානය පතිත වුණාම මේ ස්කන්ධයට ඒ ස්කන්ධයට කියන උපාදාන ස්කන්ධය කියලා. දැන් මට මෙතන තියෙන කෙස් පෙනෙන්නේ නැහැ, ලොම් නියදත් හම්මස් නහර පෙනෙන්නේ නැහැ, වර්ණ සටහන් පෙනෙන්නේ නැහැ. දැන් මට පෙනෙන්නේ කෙනෙක්. දැන් පංච උපාදානස්කන්ධ දුක්ඛ මොනවද? කෙනෙක්ගේ ඉපදීම, කෙනෙක් ලෙඩවීම, කෙනෙක් මහලු වීම, කෙනෙක් මරණයටපත් වීම, අප්‍රිය පුද්ගලය නිර්මාණය වෙලා ප්‍රිය පුද්ගලය නිර්මාණය වෙලා එතකොට ඒ අය නැතිවීමේ දුක, මේ වගේ පුද්ගල භාවයෙන් විඳින දුක් ගොඩාක් මම උපදවාගෙන තියෙනවා මේ ස්කන්ධයට පණ පෙවීමෙන්. උපාදානය කියන මේ කෙලෙසෙන් මේ රූපය ගත්තාම මට දැන් මේ රූපේ සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා පෙනෙන්නේ නැහැ. මට පෙනෙන්නේ කෙනෙක්. මේ රූපේ වෙනස් වෙන දවසට විපරිණාම වෙන දවසට මට පෙනෙන්නේ කෙනෙක් මරුණා, කෙනෙක් ලෙඩ වුණා, කෙනෙක් මහලු වුණා කියලා. එතකොට කෙනෙක්ගේ ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය, අප්‍රියං එක්වීම කියන සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කියනවනම් මේ දුක් ටික ඔක්කොම කියන්න වෙනවා උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධයක. පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුකට හේතුව මොකද්ද? මේ ස්කන්ධය දකිනකොට මගේ මනසේ ඇති වෙච්ච මේ තණ්හා උපාදානය, මේ රූපෙට තියෙන කැමැත්තත් එක්ක කෙනා කියනකම මේ උපාදානය දකින්ද පංච උපාදානයත් උපාදානස්කන්ධ දෙකක්ද කියනකොට පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් චන්දරාගයක් වේද හේම උපාදානය. මේ රූපෙට නැමිලා නැඹුරු වෙලා පවතින ක්‍රමම උපාදානය. මේ පුද්ගලයා කියලා දකින සිද්ධාන්තේම උපාදානය. එතකොට දුකට හේතුව මගේ මනසේ තියෙන මේ පුද්ගලයා කියන හැඟීම. මේ රූපයේ සත්‍ය පුද්ගලයෙක් කියලා දැකලා දුක් විඳිනවා නම් මේ දුකට හේතුව මේ රූපය ආරම්භය මගේ මනසේ තිබුණු පුද්ගල හැඟීම. උපාදානයේ තණ්හාව නැති වුණොත් උපාදානයේ නැහැ. තණ්හා උපාදානයේ නැති වුණොත් දුක නැති වෙනවා. මේ රූපය දකිනකොට මගේ මනසේ පුද්ගලයෙක් සත්‍යය කියන හැඟීම යම් දවසක නූපදී නම් නොහට ගනේ නම් එදාට මේ සත්ත්ව පුද්ගල භාවයෙන් එන දුක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මා දිට්ඨිය. එහෙනම් මට කරන්න තියෙන්නේ මොකද්ද? රූපේ ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. ඒ කියන්නේ මේ රූපය දකිනකොට මගේ මනසේ සත්‍ය පුද්ගල භාවයේ මේ උපාදානය නොයදෙයි නම් මට උපාදාන වශයෙන් ගන්න උපාදානියවත් නැත්තම් මම රූපයක් උපාදාන වශයෙන් ගන්නෙ කොහොමද? මා තුල උපාදානයෙන් හිත මිදලා නම්. උපාදානය කියන එක නැත්තම් උපාදානේ තණ්හා උපාදානය නැති වුණොත් මේ දුක නැති වෙන. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. සම්මා දිට්ඨි පෙන්නවා එහෙනම්
රූපේ ඇත්ත බල උපාදානයෙන් සිත මුදව ගන්න. උපාදාන වශයෙන් ගන්න එපා. නචකින්ච ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම රූපයක් උපාදාන වශයෙන් ගන්නෙ නැතුව මේ රූපේ ඇත්ත බලන්න කියලා පෙන්වුවා. ඔන්න ඔය දුක පෙන්නලා දුක ඇති වෙච්ච හැටි කෙලෙසිය කියලා පෙන්නලා මේ කෙලෙසිය නැති වෙනවා නැති වුණු දුක නැති වෙනවා කියලා පෙන්නලා එහෙනම් රූපේ ඇත්ත පෙන්නලා කෙලෙසිය නැතිකට යුතුයි කියන තැනට දර්ශනය ආවට පස්සේ ඒ දර්ශනය වඩා ගණ්ඩායි සතිපට්ඨානෙ තියෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ සතිපට්ඨානෙන් කරන්නේ මොකද්ද? සතිපට්ඨානේ ස්වාමීන් වහන්සේ තියනවා ආනාපාන පබ්බේ ඉඳලා නව සීවිතිකේ දක්වා කායගත සතිය මුල් වෙච්ච කමඨහන් 14ක්. ඊට පස්සේ වේදනාව ගැන සිත ගැන කමඨහන් දෙකක් තියෙයි. ඊට පස්සේ ධර්මාරම්මණයන් ගැන කමඨහන් 5ක් තියෙයි. මේවා කමඨහන් 21ක්. හැබැයි පුද්ගලයේ 21කට නෙමෙයි. පුද්ගලයේ 21කට ගන්නත් පුළුවන්. තනි තනිව ගන්නත් පුළුවන්. නමුත් මම ඒකදී කායගත සතිය වඩන ආකාරය මුලින්දන් කියලා දෙන්නම්. ගිලම්පස ටිකක් අරන් විවේකයක් ගන්න. ඊට පස්සේ වෙලා තියෙනවා නම් අපි කතා කරමු, නැත්නම් 12න් පස්සේ අපහු කතා කරමු. ටිකක් අවදි බවකින් අපි හොඳටම කමටහන් වඩන හැටි ඇත්තටම මේ කාරණා ටිකෙන් බලාපොරොත්තු වෙනවා මම භාවනා කරන හැටි කියලා දෙන්න. ස්වාමීන් වහන්සේ සතිපට්ඨානේ වඩන ක්‍රමය නිවැරදි වුණොත් සතිපට්ඨානේට අයිති වැඩක් මොකද්ද? සිතේ පිරිසුදු බව හදලා දීලා හැඳීම් වැළපීම් අයින් කළා දීලා කායික මානසික දුක අයින් කළා දීලා මාර්ගඵල ලැබලා නිවන අවබෝධ කරලා දෙනවා කියන ටික කායගත සතියට අයිති වැඩක්. ස්වාමීන් වහන්සේ දත යුත්තේ නිවැරදිව කායගත සතිය වඩන හැටි විතරයි. සතිපට්ඨානට වැඩක් තියෙන්නේ අපි නිවැරදිව සතිපට්ඨානේ වඩන හැටි ඉගෙනගෙන ඒක කළාම එයා විසින් සිද්ධ කරන්නේ මේ ටික. යම් තැනක අසුචි ටිකක් තියෙනම් හොදන්න පිරිසුදු කරන්න කියලා ඒක අයින් කරන්න හැදුවොත් ඒක අතේ ගෑවේ. අපි හොඳ වතුර පාරක් වක් කරමු. වතුරටත් අයිති වැඩක් තියෙන්න බෑ. වතුර ටික අර අසුචි ටික හොදලා දාන්න. ඒ වගේ අපි කරන්නේ මොකද්ද? වතුර ටික වක් කරන එක. වතුරට අයිති වැඩක් තමයි මොකද්ද? අසුචි ටික අයින් කරන එක. අපි ඕක අයින් කරන්න හැදුවොත් ප්‍රශ්නේ. ඒ වගේ වතුර පාරක් වක් කරනවා වගේ අපි සතිපට්ඨානේ හරියට ඉගෙනගෙන වඩමු. සතිපට්ඨානේ විසින් මේ කෙලෙස් ටික ඔක්කොම අයින් කරයි. ඒක එයාට අයිති වැඩක්. ඒ නිසා සතිපට්ඨානේ යම් තැනක වැරදුණු නිවන වැරදුනා, සතිපට්ඨානේ නිවැරදුණු නිවෙන නිවැරදුනා කියලා කිව්වේ. ඒ නිසායි මම හවස් කාලෙදී නැත්තම් පස්සේ පුළුවන් තරම් උත්සාහවත් වෙලා කායගත සතිය කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ ශාසනය ගැන ਵਿਚාරශීලීව යමක් හිතියුතු පැත්තක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැන පොඩි ඇඟවීමක් මතක් කිරීමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ශාසනයට උපකාරී පිරිසක් හැටියට වගකීමෙන් යුක්තව අපි හැමදෙනාම කළ යුතු අත්‍යවශ්‍යම වැඩක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් මතක් කරනවා හවස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගිලම්පස ටිකක් වළඳමු. වළඳලා වෙලා මදි වෙයි ස්වාමීන් වහන්සේ. එහෙම වුණොත් ගිලම්පස වළඳනකොට 10 මාර විතරයි, පැය භාගයක් විතර තියෙන්නේ. ඒ ටිකේදී ටිකක් විවේකයෙන් ඉන්න, නැත්නම් ඉඳ තියෙන හැම වෙලාවකම දහම් කරුණක් හරි කතා කරන්න අපි දවල් දාන්නෙන් පස්සේ සම්බන්ධ වෙලා හවස් වෙනකම් වැඩසටහන කරමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.